හොඳයි. අයිබෝවන්. අදත් අපි ඔන්ලයින් පන්තිමාලාවේ තවත් එක් පන්තියකින් තමයි ඔයගොල්ලන් හම්බ වෙන්නේ. අද අපි බලමු උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදේ තවත් එක් පාඩමක්. අපි අද කතා කරමු ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් නැත්නම් කාරකාත්මක වර්ධක කියන පාඩම අද අපි පටන් ගමු. හොඳයි. එවනම් අපි පාඩම පටන් ගමු. හරි එතකොට ඔයගොල්ලන්ට දැන් මගේ white board එක පේනවා ලියන මාතෘකාවද කාරකාත්මක වර්ධක මාතෘකාව තමයි කාරකාත්මක වර්ධක මේකට අපි කියනවා ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් නැත්නම් කෙටියෙන් ඔප් ඇම්ප් කියලා. උතුරමුළු සටහන් ලියා ගන්නකොට නේද කාරකාත්මක වර්ධක කියලා දිගටම සමහර ඒවාට ලියන්න ඕනේ නැහැ ඔප් ඇම්ප් කියලා ලියාගත්තාම හොඳයි. එහෙනම් ලියන්න මේ යටතේ පළවෙනි ප්‍රශ්නය කාරකාත්මක වර්ධකයක් කියන්නේ කුමක්ද? කාරකාත්මක වර්ධකයක් කියන්නේ කුමක්ද? කාරකාත්මක වර්ධකයක් කියන්නේ කාරකාත්මක වර්ධකයක් කියලා කියන්නේ සංකේතාත්මකව අපි ඔයගලන්ට මුලින්ම පෙන්නුවොත් දැන් මේ වගේ සංකේතයකින් නේද ත්‍රිකෝණයකින් ඔගේ පෙන්වන්න පුළුවන් ඉන්පුට් දෙකක් තියෙන අවුට්පුට් එකක් තියෙන මේ විදිහට ජවසපීමක් ලබා දෙන විපාකයක් තමයි කාරකාත්මක වර්ධකය කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා ප්‍රධානයන් දෙකක්. එකක් තියෙනවා අපවර්තනය වන ප්‍රධානය සහ අපවර්තනය නොවන ප්‍රධානය. එතකොට මෙන්න මෙතනට අපි සපේන වෝල්ටීයතාවයන් තියෙනවා. මේ වෝල්ටීයතාවයන්ගේ වෙනස තමයි මේ වර්ධකයෙන් වර්ධනය වෙන්නේ. මේක වර්ධකයක් කාරකාත්මක වර්ධකය කියන්නේ. වර්ධකයක් නිසා වර්ධනය වෙන්නේ මෙන්න මෙතන සපේන වෝල්ටීයතාවය. මෙන්න මෙතනින් තමයි අපිට වර්ධනය වෙලා අවුට්පුට් එක හම්බෙන්නේ. V out හම්බ වෙනවා අපිට. අවුට්පුට් එක උතරින්. කාරකාත්මක වර්ධකයේ සැපයුම දෙන්න ඕනි. VSS දෙන VSS. ඒක කාරකාත්මක වර්ධකයට දෙන සැපයුම ඇවිල්ලා ද්‍රවීයතාවයන් දෙකම දෙන්න ඕනි. ධන ද්‍රවීයතාවය සහ ඍණ ද්‍රවීයතාවය කියන දෙකම දෙන්න ඕනි. අපි දැන් ඉස්සරහට කතා කරනවා කොහොමද ඒක දෙන්නේ කියලා එක. එතකොට මුලින්ම අපවර්තන වන අග්‍රයක් සහ අපවර්තනය නොවන අග්‍රයක් සහිත නේද විශාල වෝල්ටීයතා ලාභයක් තියෙන වර්ධකයක් තමයි කාරකාත්මක වර්ධකය කියන්නේ නේද එතකොට අපිට ඒක ලියන්න පුළුවන් පිළිතුර මෙන්න මේක සහ මේකේ මේ ලක්ෂණ පිළිබඳ එක්කම උත්තරේ ලියමු ලියන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ කාරකාත්මක වර්ධකයක් කියන්නේ කුමක්ද ලියන්න කාරකාත්මක වර්ධකයක් යනු කාරකාත්මක වර්ධකයක් යනු අපවර්තක ප්‍රදානය සහ අපවර්තනය නොවන ප්‍රදානය අපවර්තක ප්‍රදානය සහ අපවර්තන නොවන ප්‍රදානය නමින් ප්‍රදාන දෙකක්ද එක් ප්‍රතිදානයක්ද සහිත ප්‍රධාන දෙකයි එක් ප්‍රතිදානයක් ඉන්පුට් දෙකක් සහ අවුට්පුට් එකක් එක් ප්‍රතිදානයක්ද සහිත විශාල වෝල්ටීයතා ලාභයකින් යුතු වර්ධකයකි ඒකට අපි තව ටිකක් ලියමු. දැන් මෙතනට ලැබෙන වෝල්ටීයතාවයේ වෙනස තමයි වර්ධනය කරන්නේ. ඒක කියන්න අලුත් රූල් එකකින් මෙමගින් ප්‍රධාන අග්‍රයට ප්‍රධාන දන්නවනේ ට්‍රාන්සිස්ටර් ත්‍රිපිටකේ ප්‍රධාන මෙමගින් ප්‍රධාන අග්‍රයට
අග්‍රයන්ට ප්‍රධාන අග්‍රයන්ට ලබා දෙන වෝල්ටීයතාවයේ වෙනස වර්ධනය කෙරේ. වෝල්ටීයතාවයේ වෙනස වර්ධනය කෙරේ. ඊළඟ කරුණ ලියන්න. කාරකාත්මක වර්ධකයක ඉතා විශාල සංඛ්‍යාත පරාසයක වර්ධනය කිරීමේ හැකියාවන් සහිතය. දැන් ඔන්න අපි මුලින්ම කාරකාත්මක වර්ධකයක් යනු කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලියමු. එහෙනම් ඊළඟට දෙවෙනි ප්‍රශ්නයෙන් අපි මෙන්න මෙහෙම කතා කරමු. ලියන්න. දෙවෙනි ප්‍රශ්නය කාරකාත්මක වර්ධකයක භාවිතයන් සඳහන් කරන්න. කාරකාත්මක වර්ධකයක භාවිතයන් සඳහන් කරන්න. කාරකාත්මක වර්ධකයක භාවිතයන් සඳහන් කරන්න. එතකොට මේක පුතා වෝල්ටීයතාවයන් වර්ධනය කරන්න. මේ සංඛ්‍යාත පරාසයේ ගොඩාක් ලොකු සංඛ්‍යාත පරාසයක් තියෙනවා. මේකට අපි කියනවා බෑන්ඩ්විඩ්ත් එක කියලා. ඉතා විශාල බෑන්ඩ්විඩ්ත් එකකට වැඩ කරන උපාංගයක් තමයි කාරකාත්මක වර්ධකය කියන්නේ. අන්න ලොකු සංඛ්‍යාත පරාසයක් වර්ධනය කරන්න පුළුවන්. එතකොට වෝල්ටීයතාව වර්ධකයක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. ඒත් එක්කම මේක කම්පැරටරයක් විදිහට සංසන්දකයක් විදිහට භාවිත කරන්නත් පුළුවන්. එතකොට මේක වෝල්ටීයතාව වර්ධකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. දෙක සංසන්දකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. අපි කියන ඉංග්‍රීසියෙන් කම්පැරටර් එකක් කියලා. ආයෙම මේක යම් වැඩවලදී කවුන්ටරයක් විදිහට ගණිතයක් එකක් විදිහට වගේ භාවිත කරන්නත් පුළුවන්. ඉතින් තව යෙදීම් ගොඩක් තියෙනවා. දැනට කාරකාත්මක වර්ධකයක් කොමුණ අවස්ථාවලදී භාවිත කරන්නේ කුමක් සඳහාද භාවිත කරන්නේ කියන දෙවෙනි ප්‍රශ්නය. ඒකට උත්තර මෙහෙම ලියන්න. කාරකාත්මක වර්ධකයක් එක වෝල්ටීයතා වර්ධකයක් ලෙස, දෙක සංසන්දකයක් ලෙස, වෝල්ටීයතා වර්ධකයක් ලෙස, සංසන්දකයක් ලෙස, කවුන්ට් කරන ගණින උපකරණයක් ලෙස භාවිතයේ ඇත. හොඳයි. එතකොට අපි මේ කාරකාත්මක වර්ධකය සවි කරන්නේ අභ්‍යාසයේදී මේ වගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක. මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකකට අපිට කාරකාත්මක වර්ධකය සවි කරන්න පුළුවන්. මෙන්න මේ රිජිෆෝම් කැලේ හයි කරලා තියෙන්නේ කාරකාත්මක වර්ධකයක්. මම ඒක ගලවලා ගන්න. මේ තියෙන්නේ කාරකාත්මක වර්ධකය. රයිට්. ඒතකොට ඒක අපිට ප්‍රොජෙක්ට් බෝඩ් එකට සවි කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. මෙන්න මෙතන මේ විදිහට කාරකාත්මක වර්ධකයේ ව්‍යාපෘති පූර්වවට සවි කළා අපිට අභ්‍යාසය පටන් ගන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් ගාව ප්‍රොජෙක්ට් බෝඩ් එකක් අපි ඔයගොල්ලන් ලබා දුන්න ට්‍රාන්සිස්ටර් අභ්‍යාසයේ නේද? එතකොට ඒකම මේකට භාවිතා කරන්න පුළුවන්. ලබන සතියේ ප්‍රායෝගික අභ්‍යාසයට අරගෙන දෙන්න ඕනේ. නේද? දැන් එයා පැත්තේ වර්ක්ෂොප් එකේ විදුලි ප්‍රැක්ටිකල්ස් ටික යනවනේ. ඒක ඉවරනයින් පස්සේ ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් වලදී අපිට මේක කරලා බලන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න. කාරකාත්මක වර්ධකයක පරිපත රූප සටහනක් ඇඳ එහි අග්‍ර නම් කරන්න. පරිපත රූප සටහනක් ඇඳ එහි අග්‍ර නම් කරන්න. හිතන්න මේ ඇඳලා තියෙන්නේ කාරකාත්මක වර්ධකයක රූප සටහන පරිපතයක අඳින විදිය. මේක ඇඳලා නම් කරගන්න නේද? මේක අඳින්න කාරකාත්මක වර්ධකයක පරිපත
මම එක කියලා නම් කරන්නත් කියනවා එක. එහෙනම් මෙයත් එක්කනේ. මේ දෙක Java සැපයුමක්. ඒකට පළවෙනි එක තියෙන හැකි ඔයගලන්ට Java සැපයුමක්. එතකොට අංක දෙක කියලා අපිට ගන්න පුළුවන් ඒක ප්‍රධාන අක්‍රණ දෙකක් තියෙනවා අපවර්තනය වන ප්‍රධානයයි අපවර්තනය නොවන ප්‍රධානයයි ඒක නිසා ඒක අපි දෙක තුන කියලා ඉන්පුට් දෙක නම් කරනවා එහෙනම් දෙවැනි එක මෙතන ඍණ ලකුණ දාලා තියෙන්නේ ඒක තමයි අපවර්තනය වන ප්‍රධානය ඒත් මේක අපවර්තනය වන එහෙනම් මේක ලියන්න අපවර්තනය වන අපවර්තනය වන ප්‍රධානය අංක 3 මෙයා මෙතනට ප්‍රධානයක් දුන්නොත් අපවර්තනය වෙන්නේ නැහැ දැන් මම පැහැදිලි කරනවා මොකද්ද මේ අපවර්තනය වෙනවා කියන්නේ කියලා දැන් නම් කරන්න තියෙන්නේ එහෙනම් අපවර්තනය නොවන ප්‍රධානය තමයි එතනට දුන්නේ අපවර්තනය නොවන ප්‍රධානය अंक 4 आउटपुट එක ප්‍රතිදාන අග්‍රය अंक 4 आउटपुट එක සිංහලෙන් නම් කරන්නේ ප්‍රතිදාන අග්‍රය ඔන්න ඔපෑම්ප් එකක අපි අග්‍ර නම් කරන්න තමයි මේ ප්‍රශ්නේ කතා කරේ දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඊළඟට ඔපෑම්ප් එක අග්‍ර හඳුනා ගන්න හොඳයි එතන ඉවරයි ඊළඟ ප්‍රශ්නේ ලියන්න ප්‍රශ්න අංක 4 කාරකාත්මක වර්ධකයකට Java සැපයුම ලබා දෙන ආකාරය පැහැදිලි කරන්න කාරකාත්මක වර්ධකයකට Java සැපයුම ලබා දෙන ආකාරය පැහැදිලි කරන්න කාරකාත්මක වර්ධකයකට අපි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපථයකට නේද ඩයෝඩ් පරිපථ වලට දෙන විදියට සහ අපිට බෑ ට්‍රාන්සිස්ටර් පරිපථ වලට දීපු විදියට දෙන්න. ඒකට වෙනම Java සැපයුමක් අපි ගාව තියෙනවා. අන්න ඒකෙන් තමයි අපිට ලබා දෙන්න වෙන්නේ. අපි බලමු මේ Java සැපයුම පොඩ්ඩක් බලලා අපි ඒක අඳගමු. හොඳයි. දැන් මෙන්න මේ තියෙන්නේ ඔය ද්විත්ව Java සැපයුම dual power supply කියන එක. ඒතර පුතා මේකෙදි ද්‍රවීයතාවයන් දෙකම ගන්න පුළුවන්. දැන් මේක මම ටිකක් ඔයගලන්ට මේ පේනව නේද පන්ති කාමරේ. එතකොට මෙතන මේ රතු පාට එක ධන ද්‍රවීයතාවය එළියට ගන්න පුළුවන්. මෙතනින් කළු පාට අග්‍රයෙන් ඍණ ද්‍රවීයතාවය සහ මෙතන බිඳුව භූගතයේ තියෙනවා. එතන මෙන්න මේ ද්‍රවීයතාවයන් දෙකම ලබා දෙන්න ඕනේ ඔප් ඇම්ප් එකකට. හරිද? එතකොට මේකේ මීටර්ස් දෙකක් තියෙනවා වෝල්ට් මීටරය සහ ඇමීටරය. අපිට මේ සිලෙක්ටර් ස්විච් මාරු කරලා ඒ අවශ්‍ය වෝල්ටීයතාවයන් සහ ධාරා ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට තාක්ෂණ පාසලේ ප්‍රායෝගික අභ්‍යාස වලට ඔයගොල්ලන්ට මේ જાතියේ පවර් සප්ලයි භාවිත කරන්න පුළුවන්. හොඳයි. දැන් බලමු අපි කොහොමද ඔය ධන ද්‍රවීයතාවය නේද පවර් සප්ලයි එක නේද ප්‍රැක්ටිකල් එක කරනවා නම් මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට දැන් මේ බොක්ස් එක තියෙනවා නේද? මේ බොක්ස් එකේ ඔයගොල්ලෝ දැනගත්තා මේ විදිහට අග්‍ර තුනක් තියෙනවා. එකක් ධනාග්‍රය අනිත් එක ඍණ අග්‍රය මේක බිඳු භූගත. එතකොට මෙන්න මෙතනින් වයර් එකක් අරගෙන තමයි ප්‍රායෝගික අභ්‍යාසයේදී මෙතනට දෙන්නේ. මෙතනින් වයර් එකක් අරගෙන තමයි මෙතනට දෙන්නේ. මෙයා භූගතයේ අවස්ථාවෙන් වලට මේක භාවිත කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ප්‍රොජෙක්ට් බෝඩ් එකට සැපයුම ලබා දෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නය වෙන්නේ කොහොමද කාර්යාත්මක වර්ධකයකට Java සැපයුම ලබා දෙන්නේ කියලා. උසස් පෙළ තාක්ෂණ වේදේ දරුවන්ගේ පාඩමේදී නම් මේක තමයි දෙන්නේ. මේ තව එක ක්‍රමයක් දැන් නිවසේදී ඔයගොල්ලන්ට මේක අද ගෙදර ගියාම ඔප් ඇම්ප් එකක් කියනවා නම් ප්‍රොජෙක්ට් බෝඩ් දැනටමත් තියෙන ඉඳලා ඔයගොල්ලන්ට හිතනවා මේක කරලා බලන්න. අඩු ගන්න මෙතනින් LED එකක්වත් පත්තු කරගන්න පුළුවන් තත්ත්වයට ගන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට කරන්න හිතනවා. ඉතින් දරුවෝ එතකොට ඔයගොල්ලන්ට Java සැපයුමක් හදා දෙන්න ආකාරය මම ඊළඟ ප්‍රශ්නයක් ඔස්සේ කතා කරන්නම්. මේක ලියාගෙන ඉන්න.
ඕන්න මෙතනම ඇද ගන්නකෝ අලුත් පොලේ ගන්න ඉන්නවා. මේ ප්‍රශ්නේට ආයි පාරක් මේක ඇදගත්තට කමන්නේ. ඊට පස්සේ ඒකට පැත්තකින් හරි මෙහෙම ලියන්න. ඔප් ඇම්ප් වලට විශාලත්වයෙන් සමාන ඔප් ඇම්ප් වලට විශාලත්වයෙන් සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ද්‍රවීයතාවයකින් යුතු ජව සැපයුමක් ලබා දිය යුතුයි. ඒ සඳහා රූප සටහනේ පරිදි සැපයුම ලබා දිය හැකිය කියලා ලියලා ඔබට ප්‍රායෝගික අභ්‍යාසයට ඊළඟ දවසේ ඇවිල්ලා මෙන්න මේ වගේ ජව සැපයුමක් අපේ ප්‍රැක්ටිකල් වලදී ඉල්ලගෙන මේ වගේ එකක් ලබාගෙන කරන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ඉවරද? හරි ඊළඟ ප්‍රශ්නේ දැන් ඔන්න මේ දැන් අපි කතා කරමු දැන් කොහොමද මේ ගෙදරදී මේ ප්‍රැක්ටිකල් එක කරනවා නම් ඩුවල් පවර් සප්ලයි නෑ මේක ගන්නත් ටිකක් විලාදිකයිනේ ඒක නිසා ගෙදරදී ඩුවල් පවර් සප්ලයි මෙන්න මේක සරලව හදාගත්තා ඒක අපි ඒක ප්‍රශ්නයක් විදිහටම ලියගමු නේද ලියන්න ඊළඟ ප්‍රශ්නාංක 5 කියලා ලියන්නකෝ ප්‍රශ්නාංක 5 ලියන්න මෙහෙම කාරකාත්මක වර්ධකයක් සඳහා 9 වෝල්ට් බැටරි දෙකක් භාවිතයෙන් නේද 9 වෝල්ට් බැටරි දෙකක් භාවිතයෙන් ජව සැපයුමක් සකස් කොට නැත්නම් සාදා ජව සැපයුම ලබා දෙන ආකාරය රූප සටහනක් මගින් පැහැදිලි කරන්න. ඒ ඇදින රූප සටහනකින් පැහැදිලි කරගත්තා නම් යකි. හරිද? එමනම් දැන් ඔන්න නිවසේදී ඔබලාට මෙන්න මේ පවර් සප්ලයි එක නැහැ. මේ පවර් සප්ලයි එක නැහැ. එහෙනම් ගෙදරදී ප්‍රැක්ටිකල් එක කරන්න උදාහරණ පුළුවන්. මෙන්න මේ විදිහට මේ 9 වෝල්ට් බැටරි කෑල්ල දෙකක් ගන්න. මෙන්න එක 9 වෝල්ට් බැටරි කෑල්ල. මේ වගේ හැඩේ තියෙන්නේ. ඔන්න ඔය වගේ හැඩේ තියෙන්නේ. ඒකේ තියෙනවා ඍණාත්‍රය, ඒකේ තියෙනවා ධනාත්‍රය. ඊට පස්සේ තවත් 9 වෝල්ට් බැටරි කෑල්ලක් ගන්න දරුවෝ. මෙන්න අනිත් 9 වෝල්ට් බැටරි කෑල්ල. ඒකේ තියෙනවා ඍණාත්‍රය, ඒකේ තියෙනවා ධනාත්‍රය. ඔන්න මම ලකුණු ගන්න. දැන් කනෙක්ට් කරන්න මේ විදිහට. මෙයාගේ ධනයි මෙයාගේ ඍණයි කොහොම සම්බන්ධ කරලා මේක ග්‍රවුන්ඩ් එක කියලා ගන්න. ඔන්න බිංදුව. හරිද? මෙන්න භූගතය. එතකොට මෙතන තමයි බිංදුව. ඊට පස්සේ මෙතනින් සප්ලයි එක ගන්න දෙන්න මෙන්න මේ ධන ද්‍රව්‍ය දාන්න. එතකොට මොකද වෙන්නේ? ධන 9 වෝල්ට් මෙතන හම්බුණා PSS. මෙතනින් දෙන්න නිවසේදී නම් මෙතන දෙන්න. එතකොට ඍණ PSS කියන්නේ ඔන්න ඍණ 9යි මේ පැත්තෙන් ඍණ 9යි මෙතන තමයි. දැනුත් ඔප් ඇම්ප් එකකින් අපිට වැඩ ගන්න පුළුවන්. එහෙනම් ඔන්න නිවසේදී සරලව අපිට 9 වෝල්ට් බැටරි කැලි දෙකකින් මේක කරගෙන යන්න පුළුවන් ගෙදරදී. ඇයි? මේ සැරේ උසස් පෙළ විභාගයට කලින් දවසේ ඔන්න ගෙදරදීනේ ප්‍රැක්ටිකල් කරලා පුරුදු වෙන්නේ. අපිත් එක්ක තාක්ෂණ පාසලට එන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට ඕගොල්ලන්ට ප්‍රොජෙක්ට් බෝඩ් එක තියෙනවා, ඔප් ඇම්ප් එක තියෙනවා. දැන් මෙයාට පවර් සප්ලයි දෙන්නයි ඕනි. එහෙනම් මෙයාට පවර් සප්ලයි දෙන්න නම් ඕගොල්ලන්ට 9 වෝල්ට් බැටරි කැලි දෙකකින් මෙයාට මේ විදිහට සවි කරලා පවර් පළසපිල්මක් ලබා දීලා 9 වෝල්ට් වලින් අභ්‍යාසය කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. එන්න ගන්න. හරිද?
Dia ඊළඟ ප්‍රශ්නය තමයි. දැන් මම ඉස්සෙල්ලා කතා කරා මේකේ තියෙනවා අපවර්තනය වෙන ප්‍රධානය සහ අපවර්තනය නොවන ප්‍රධානය කියලා ඉන්පුට් දෙකක් ප්‍රධාන දෙකක්. අන්න ඒ මොකක්ද කියලා අපි මුලින්ම ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කළා ඒකට පිළිතුරු ලියමු. ලියන්න අංක 6ට කාරකාත්මක වර්ධකයක අපවර්තනය නොවන ප්‍රධානය වරහන් ලියන්න non inverting input මේක වරහන් ලියන්න ඉංග්‍රීසි වලින් non inverting input අපවර්තනය නොවන ප්‍රධානය non inverting input යන්න පැහැදිලි කරන්න මොකක්ද මේ කියලා අපවර්තනය නොවන ප්‍රධානය කියලා කියන්නේ මොකක්ද කියලා හොඳයි එහෙනම් මම මේක කළා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මේක දැන් පුතාලට මේ පිටුරේ පැහැදිලිව පේනවා දැන් මෙන්න මෙයාට සප්ලයි එක දෙනවා නම් මෙයාට නම් ෆ්‍රීකවන්සි එක නැත්නම් වෝල්ටීයතාවය දෙන්නේ ඒක ඉන්වර්ටිං මෙතනට දෙනවා නම් අපි කියනවා non inverting එහෙනම් මම මේ සැරේ සිග්නල් එක දෙන්නේ මට අවශ්‍ය සිග්නල් එක මම මෙන්න මේ විදිහට මොන මෙතනට දෙන්නේ මේක තමයි දෙන සිග්නල් එක මෙන්න සයිනාකාර තරංගයක් මම දෙනවා මෙන්න මේ සිග්නල් එක මෙතනට දෙනවා right එතකොට ඒ අනුව මේ අග්‍රය අපි භූගත කරලා තියෙනවා මේ අග්‍රය 0 කරනවා භූගත මෙන්න මෙතන ඉන්වර්ටිං අග්‍රය භූගත කළා අනිත් අග්‍රයට සැපෙන්න දෙනවා කියනවා අර non inverting input එකක් දුන්නා එතකොට අපිට Vout මෙතනින් output එකක් පේනවා එතනින් ප්‍රස්ථාරිකවම පේනෝදී එතනින් ලැබෙන output එක ඉන්වර්ටිං කියන්නේ මෙයාගේ කලා වෙනසක් සිද්ධ වෙනවා අංශක 180 කින් කලා වෙනසක් සිද්ධ වෙනවා ඉන්වර්ටිං දැන් non inverting නම් තුන්න තරංගය ඒ විදිහටම ලැබෙනවා වර්ධනයක් පමණක් එහෙනම් දැන් එම කාලාවර්තයෙන්ම ලැබෙනවා මින් දීපු තරංගය මේ වගේ කුඩා ප්‍රමාණයක මෙච්චරයි ඒ වුණාට දැන් වර්ධනය වෙලා මේක මෙන්න මේ දක්වා වර්ධනය මෙන්න වර්ධනය වෙච්ච තරංගය දිශාව මාරු වෙලා නැහැ එහෙනම් ඉන්වර්ට් වෙලා නැහැ දැන් ඕකට කියනවා non inverting input එකක් කියලා දැන් පුතාලා ඒක පැහැදිලි නම් මෙහෙම ලියන්නකො පොඩ්ඩක් ඒක පැහැදිලිව ලියලා හඳගමු ලියන්න මෙම අග්‍රයට කියන්නේ non inverting අග්‍රය නේ මෙම අග්‍රයට ධන වෝල්ටීයතාවයක් ලබා දුන් විට වර්ධනය වූ ධන වෝල්ටීයතාවයක්ද ඍණ වෝල්ටීයතාවයක් ලබා දුන් විට වර්ධනය වූ ඍණ වෝල්ටීයතාවයක්ද ලැබේ. මෙහිදී සංඥාවේ මේක අපි ලබා දෙන සංඥාව අපි කියමු ද්‍රව්‍යතාවය කියලා. සංඥාවේ ඇල ඉරක් ද්‍රව්‍යතාවයේ වෙනසක් සිදු නොවේ. අන්න පැහැදිලි කිරීම. දැන් පුතාලා මේක ඇඳගත්තාම ඒක ඉතා හොඳින් අවබෝධ වෙයි. right. එමනම් ඔන්න මේ ටික ඇඳ ගන්න.
ඒක තේරෙනවද කියලා හරිද? ඊළඟට 8 වෙනි ප්‍රශ්නය බලමු නේ. අය ශ්‍රේණිය පන්තිය නේද? දැන් අපි නම් සටහන් කරනවා නැති කියලා. නෑ අපි දැන් නම් බලන්න උසර මෙහෙමයි මේ බැරි වීද මොකද ලියන්නේ අන්තිමට? කාරකාත්මක වර්ධකයක ප්‍රතිපාදනයේ නේ. ප්‍රතිදානයේ නේ. කාරකාත්මක වර්ග ප්‍රතිදානය කියලා ලියුවනේ. ලියන කාරකාත්මක වර්ධකයක ප්‍රතිදානය දාරිද්‍රකයක් හෝ ප්‍රතිරෝධයක් හරහා
සම්බන්ධ කර නොමැති විට එය විවෘත කුඩු අවස්ථාව ලෙස සලකයි. දැන් මේ තියෙන්නේ පිටුවේ මේ විවෘත කුඩු අවස්ථාවනේ. නේද? ඔන්න දැන් ඉන්පුට් තියෙනවා. ඉන්පුට් තියෙනවා මෙතන. අවුට්පුට් එක තියෙනවා. නමුත් මේ මෙන්න මෙතනින් සප්ලයි එකක් අරගෙන මේක සවි කරලවත් මුකුත් කළා නෑ. එහෙනම් මෙන්න මේ විදියට පරිපතේ තියෙනවා නම් මෙන්න මේ අවස්ථාවට තමයි අපි කියන්නේ විවෘත කුඩු අවස්ථාව කියලා. මේ තියෙන්නේ දරුවනේ විවෘත කුඩු අවස්ථාව. හරිද? සංවෘත කුඩු අවස්ථාවක් වෙනකොට මෙතනින් වයර් එකක් එන්න ඕනේ. මෙහෙම ඇවිල්ලා ප්‍රතිරෝධයක් හෝ ධාරිත්‍රයක් දාලා මේක සම්බන්ධ වුණාන් පස්සේ ඔන්න සංවෘත නේද? ඒක ක්ලෝස් ලූප් එකක් වෙනවා. දැන් තියෙන්නේ ඕපන් ලූප් එකක්. ඔන්න දැන් තියෙන අවස්ථාව කොහොමද තියෙන්නේ ඕපන් ලූප්. දැන් මෙන්න මේ අවස්ථාවේදී වෝල්ටේජ් ලාභය ගැන තමයි අපි කතා කරන්නේ. එනම් පුතාලා ඕකට පස්සේ මේ සංවෘත කුඩු අවස්ථාව ආයෙ අඳින්න අකුරු ටික මොකද කියන්නේ මෙතනේ පරිපත් සටහන දෙන්න සංවෘත කුඩු අවස්ථාව කියලා එක. ඒ කියන්නේ ඇඳලා ඉවරලා අපි ඊළඟට ලියාගමු නේද? හොඳයි. දැන් අපි කතා කරමු මොකක්ද? දැන් විවෘත කුඩු වෝල්ටීයතා ලාභය කියන්නේ. ඒතර වෝල්ටීයතා ලාභය කියන්නේ දරුවෝ output voltage එක නේද? output කොට එන voltage එක input voltage වලින් බෙදුවෙන් පස්සේ තමයි වෝල්ටීයතා ලාභය එන්නේ. එහෙනම් වෝල්ටීයතා ලාභය සමාන වෙන්නේ මේ පැත්ත V out output voltage. අපි එහෙම ලියමු මුලින්ම නේද? ප්‍රතිදාන වෝල්ටීයතාවය. ඔයාලට සිංහලෙන් ලියලා දුන්නා. ප්‍රතිදාන වෝල්ටීයතාව බෙදුවාම ප්‍රධාන වෝල්ටීයතාවය තමයි ගේන්නේ. ප්‍රධාන වෝල්ටීයතාව. right වෝල්ටීයතාව. අන්න එතකොට තමයි කියන්නේ විවෘත කුඩු වෝල්ටීයතා ලාභය. මේකට කියනවා අපි විවෘත කුඩු වෝල්ටීයතා ලාභය. පැහැදිලිද? ඔන්න ඔක තමයි ඒක. එහෙමනම් මේක සංකේත වලින් ලියුවොත් අපිට මෙහෙම ලියලා ඉන්නේ. output වෝල්ටීයතාවයට V out කියලා ලියලා ඉන්නේ. එහෙනම් V out වල V යොදාම V out බෙදීම input එක මොකද්ද? මෙතන V ඍණ මෙතන V ධන. එහෙනම් V ඍණ වලින් අඩු කරන්න ඕනේ V ධන. එතකොට මේ දෙකේ වෙනස අන්න input වෝල්ටීයතාවය. එහෙනම් එන්නේ ඒක තමයි මෙන්න මේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ V බිඳුව ප්‍රධාන වෝල්ටීයතාවය කියන්නේ මේ දෙකේ තියෙන වෙනස. ඒ දෙක සුළු කරා වෙනවා විවෘත කුඩු වෝල්ටීයතා ලාභය. දැන් ලියන්නකෝ වෙනවා. දැන් අපි ලියාගමු මේක. ලියන්න විවෘත කුඩු වෝල්ටීයතා ලාභය යනු විවෘත කුඩු වෝල්ටීයතා ලාභය යනු මෙතනදී ලාභය යනු ප්‍රතිදාන වෝල්ටීයතාවය ප්‍රධාන වෝල්ටීයතාවය ප්‍රධාන වෝල්ටීයතාවයට දාන අනුපාතයයි කියලා මේක ලියාගන්න. කියලා මේ සමීකරණය ලියාගන්න. හොඳයි අපි ඊළඟට කතා කරමු ඊළඟ ප්‍රශ්නයක් විදියට මෙහෙම ලියනක ප්‍රශ්නේ ලියන්න කාරකාත්මක වර්ධකයක පරිපූර්ණ ලාක්ෂණිකය ඇඳ දක්වන්න කාරකාත්මක වර්ධකයක පරිපූර්ණ ලාක්ෂණිකය ඇඳ දක්වන්න හොඳයි දරුවෝ දැන් මම මාතෘකාවකට මේ විදිහට තමයි ප්‍රශ්නේ මම ලියුවා මේ තියෙන්නේ කාරකාත්මක වර්ධකයක් විවෘත කුඩු අවස්ථාවේ භාවිත වෙන හැටි. සැපයු වෝල්ටීයතාවයේ මේ සැරේ ද්‍රවීයතාවයේ වෙනස් වෝල්ටීයතාවයන් දෙකක් තියෙනවා. එකම වෝල්ටීයතාවයේ ද්‍රවීයතාවය වෙනස්. 15 වෝල්ට් ධන ද්‍රවීයතාවය 15 වෝල්ට් ඍණ ද්‍රවීයතාවය. සැපයු කියලා තියෙනවා. අපි හිතමු ඍණ V කියලා වෝල්ටීයතාවයක් දීලා ධන V කියලා වෝල්ටීයතාවයක් දීලා තියෙනවා. ඒතර ඇත්තටම ධන V කියන වෝල්ටීයතාවය
සමානලට ග්‍රවුන්ඩ් කරපු එක වෙන්නේ නැත්නම් මේක ග්‍රවුන්ඩ් කරලා මේකට දෙන්න. ඒක කමක් නැහැ මෙතනදී. අපි සැලකුද මේකට කොහොමද පරිපූර්ණ ලාක්ෂණික අඳින්නේ කියලා. මම මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් අරගෙන පෙන්නන්න. මම ප්‍රස්තාරය x සහ y අක්ෂ දෙක ඇඳගත්තා. මම මෙතනට දානවා ධන v මෙතනට දානවා ඍණ v. ඉන්පුට් එක මේක. ධන v සහ ඍණ. මේ පැත්තට දානවා output එක v out. v out මෙතන. v out එක දැන්. දැන් මොකද වෙන්නේ? මෙයා ධන වෝල්ටීයතාවයේ ටික වැඩි කරගෙන යනකොට ඇම්ප්ලිෆයර් එකේ වර්ධකයේ අවුට්පුට් වෝල්ටීයතාවය වර්ධනය වෙනවා සමානුපාතිකව. එතකොට මෙයාට සමානුපාතිකව වැඩි වෙනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට මූලක්ෂයාලයන් සර්වේකාව අඳින්න. යම් මට්ටමක් එනවා මෙන්න රේඛියව වැඩි වෙලා ගිහිල්ලා එක අවස්ථාවකදී කොච්චර v නේද? v තවත් වැඩි කරනවා. මෙතනින් එහාට v වැඩි කරාට මෙයා වැඩි වෙන්නේ ඔන්න ඕක නියත වෙනවා. සම්තෘප්ත වෙනවා. මයිනස් වෝල්ටීයතාවයක් එන්නම වැඩි කරනකොට මෙයා මයිනස් පැත්තේ වැඩි වෙනවා. හැබැයි එක්තරා ආගයක් එනවා. හරිද? මෙතනින් පස්සේ v out එක. මෙතනින් පස්සේ v out එක මයිනස් පැත්තෙන් වැඩි වෙන්නේ නැහැ. ඔන්න සම්තෘප්ත වෙනවා. එතකොට අන්න කොහොම රේඛීය කලාපයක් සහ සංකෘත කලාපයක් ඇති වෙනවා. රේඛීය කලාපයක් සහ සංකෘත කලාපයක් ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ හරියට තමයි කියන්නේ රේඛීය කලාප. රේඛීය කලාප. රේඛීය කලාප. ඒ වගේම මේ ටික මොකද්ද? සංකෘත කලාපය. මේ පැත්තේ මේ ටික සංකෘත කලාපය වෙනවා. මේ රේඛීය කලාප. එතකොට මෙන්න මේක තමයි කාරකාත්මක වර්ධකයක පරිපූර්ණ ලාක්ෂණිකය කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ සැරේ විභාගෙදි හරි වැදගත් වේ දරුවෝ. ඇයි හේතුව? දැන් ට්‍රාන්සිස්ටර් ගණන් තමයි හැමදාම ජනප්‍රිය ගාන ඉලෙක්ට්‍රොනික. කාරකාත්මක වර්ධක වලින් ලොකු ගණන් තිබුණේ නැහැ. නමුත් මේ අවුරුද්දේ මේක බලාපොරොත්තු වෙනවා. එමනම් මේ වගේ මූලික කරුණු හොඳින් අවබෝධ කරගන්න. එහෙනම් දැන් හඳ ගන්නකො පරිපූර්ණ ලාක්ෂණිකයේ ප්‍රශ්නෙට පිළිතුරු ටික පැහැදිලි කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ තව අඳින්න ඉස්සෙල්ලා මම කියන්නම තුනක්. ඉතින් මෙතනින් වැඩි වෙන්නේ කියලා කිව්වේ නෑ. වැඩි වෙන තැන මෙන්න මේ වැඩි වෙලා නවතින තැන. ඒ තැන ගැන සඳහනක් කරේ නෑ තාම. එහෙනම් ඒක නෙමෙයි. මෙන්න මේ සැපයුම් වෝල්ටීයතාවයේ ධන 15 කියන තැනදී තමයි මේක නතර වුනේ. සම්තෘප්ත වුනේ. මෙතන ඍණ 15යි වෝල්ට් කියන තැනදී තමයි මෙයා සම්තෘප්ත වුනේ. ඒකෙන් අදහස් කරන්නේ කාරකාත්මක වර්ධකයක් සැපයුම් වෝල්ටීයතාවයට වඩා ගමන් කරන්න බැහැ කියන එක මේ අවස්ථාවේ. එහෙනම් මේ අවස්ථාවේදී සැපයුම් වෝල්ටීයතාවය කන්න ගන්න යාට බෑ. වර්ධනය වෙලා එතනින් තමයි නතර වෙන්නේ. දැන් හරි. දැන් සම්පූර්ණයි. අවශ්‍ය ටික ඔයගොල්ලන්ට කිව්වා. දැන් එතන. දැන් ඇඳගත්ත තැනට යටින් මෙන්න මෙහෙම ලියමු. මේ ප්‍රස්තාරයට යටින් ලියන්න. කාරකාත්මක වර්ධකයක් මගින් වෝල්ටීයතාවය පමණක් වර්ධනය කරගත හැකිය. මෙහිදී සරල ධාරා වෝල්ටීයතාවයන් මෙන්ම විශාල සංඛ්‍යාතයක් සහිත ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන්ද වර්ධනය කරගත හැකිය. ඊළඟට ලියන්න අලුත් රූලකින් එසේ වුවද කාරකාත්මක වර්ධකයක සැපයුම්
සැපයුම් වෝල්ටීයතාවය කාරකාත්මක වර්ධකයක සැපයුම් වෝල්ටීයතාවය ඉක්මවා යා නොහැකිය. ඉක්මවා යා නොහැකිය. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට දමු. ඒ ටික ඉවරයි. හොඳයි. ප්‍රශ්න අංක 10. ලියන්න. කාරකාත්මක වර්ධක සඳහා බලපෑත්වෙන කාරකාත්මක වර්ධක සඳහා බලපෑත්වෙන ස්වර්ණමය නීති golden rules ස්වර්ණමය නීති පැහැදිලි කරන්න. එක පළවෙනි ස්වර්ණමය නීතිය තමයි මේ දැන් කාරකාත්මක වර්ධකයක ලාක්ෂණිකය බැලුවොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ දැන් නේද? මෙන්න මේ ආකාරයකම ලාක්ෂණිකය තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට කියන්නේ රේඛීය ප්‍රදේශය. මේ ප්‍රදේශයට කියනවා රේඛීය ප්‍රදේශය කියලා කියනවා. මෙතනින් පස්සේ සම්පූර්ණ ප්‍රදේශය. ඒ සම්පූර්ණ ප්‍රදේශයේදී නෙමෙයි රේඛීය ප්‍රදේශයේදී මෙන්න මේ දෙන්නගේ වෙනස ශූන්‍යයි. ඉන්පුට් වෝල්ටේජ් වල වෙනස ශූන්‍යයි රේඛීය ප්‍රදේශයේදී. එහෙනම් මොකද වෙන්නේ? V එක V කෙනෙක්ගෙන් අනිත් V අඩු කරාන් පස්සේ උත්තරේ බිඳුවයි. එතකොට එක V කෙනෙක් ධන V වෙන්න පුළුවන් අනිත් එක්කෙනෙක් ඍණ V වෙන්න. හරිද? එතකොට ඒ දෙන්නගේ අන්තරය ශූන්‍යයි. ඔක තමයි ගෝල්ඩන් රූල් එක පළවෙනි එක. ලියන්න. කාරකාත්මක වර්ධකයක් රේඛීය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විට එහි ප්‍රධාන අග්‍රයන් අතර වෝල්ටීයතා වෙනස ශුන්‍යයට සමාන වේ. මේක දෙන්න. වෝල්ටීයතාවය දෙක වෙනස අරගත්තාම බිඳුවයි. එතකොට කියනවා ස්වර්ණමය නීතිය කියලා. මේ golden rules කියලා කියන්නේ පළවෙනි. එතකොට දෙවෙනි golden rule එක නැත්නම් ස්වර්ණමය නීතිය ලියන්න අංක 2 දාලා ස්වර්ණමය නීතිය 2. කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍ර තුලට ගලන ධාරාව ශුන්‍ය වේ. කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍රය තුලට ගලන ධාරාව ශුන්‍ය වේ. දැන් අපි හිතමු සර්කිට් එක හැදුවා කියලා අපි මේක ග්‍රවුන්ඩ් කරා සර්කිට් එක හදනවා නම් එතන ග්‍රවුන්ඩ් කරා මෙතනට දුන්නා වෝල්ටීයතාව. මෙතනට දුන්නා සිග්නල් එක. එනම මොකද ඊට මේ පරිපථයේ ධාරාව එන්නේ නැහැ. හරිද? මේ තුලට ගලන්නේ නැහැ. එතන ධාරාවක් ගන්න බිඳුවයි. ඔක තමයි දෙවන ගෝල්ඩන් රූල් එක. ඔක අපිට ඕන වෙනවා. තව පොඩ්ඩකින් ඕන වෙනවා මේක. දෙවනි ගෝල්ඩන් රූල් එක. ප්‍රධාන අග්‍රය තුලට ධාරාවක් ගන්න නැහැ. ඒක තමයි දෙවනි නීතිය. ලියන්න ලිවන්නේ දෙක. ප්‍රධාන අග්‍රය තුලට ධාරාවක් ගලන්නේ නැහැ කියන දෙවනි රූල් එක. ලිව්වද නැද්ද? ලිව්වේ නැහැ ලියන්නේ. ස්වර්ණමය නීතිය 2 කාරකාත්මක වර්ධකයක ප්‍රධාන අග්‍ර තුලට ගලන ධාරාව ශුන්‍ය වේ. හරිද?